ආයිබෝවන් වාසනාවන්ත දරුවනේ සියලු දෙනාට මම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මාගේ සිසිර ඇකඩමි YouTube නාලිකාවට ඔයගොල්ලෝ සියලු දෙනා මම සාදරයෙන් පිළිගන්නවා. කොවිඩ් ප්‍රසංගතයේ හමුවේ පසුබෑමකට ලක් වී සිටින අපගේ පාසල් දරුවන් සියලුම පාසල් දරුවන්ට පොඩි දිරිගැන්වීම අවකාශයෙන් තමයි මම මේ YouTube නාලිකාව පටන් ගත්තේ. ඉතින් ඒකෙන් ඔයගොල්ලෝ උපරිම ප්‍රයෝජන ගන්න ඇතයි මම බලාපොරොත්තු වෙනවා. අද දිනේ මම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සමකෝණික ත්‍රිකෝණ යටතේ මම මීට කලින් වීඩියෝස් දෙකක් ඔයගොල්ලන්ට ඉදිරිපත් කළා. ඉතින් අද දවසේ මේ තුන්වෙනි වීඩියෝ බලන්න ඉස්සෙල්ලා අර කලින් වීඩියෝ දෙක බලලා නැති ළමයි ඒක බලලා මේක බලනවා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. නැත්නම් සමහරක් කාරණා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති වෙයි. ඉතින් බලමු. මෙන්න මේ වගේ ත්‍රිකෝණ යුගලක් මෙතන තියෙනවා ත්‍රිකෝණ යුගලක්. ඒ ලොකු ත්‍රිකෝණය ඇතුලේ තව පොඩි ත්‍රිකෝණයක් තියෙනවා. අපිට මේ ගානේ කියන්නේ ඉස්සෙල්ලම කියන්නේ මේ ත්‍රිකෝණ දෙක සමකෝණික බව පෙන්වන්න කියලා. හරිද? සමකෝණික බව පෙන්වුවාට පස්සේ මේ x ලගේ හොයන්නයි කියලා. අපි දන්නවා අපි මේ කලින් වීඩියෝස් වල ඉගෙන ගත්තා ත්‍රිකෝණ දෙකක් සමකෝණික වෙනවා නම් ඒවායේ පාදාතර අනුපාත සමානයි කියලා. අන්නේ පාදාතර අනුපාත සමාන කරගෙන තමයි අපි දැන් මේ x හොයන්න යන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලම මේ ත්‍රිකෝණ දෙක සමකෝණික කරගමු. මොන ත්‍රිකෝණ දෙකද? DRS කියන පොලි ත්‍රිකෝණයයි DRS ත්‍රිකෝණය හා DEF ත්‍රිකෝණවල DEF ත්‍රිකෝණවල අපි කෝණ දෙකක් සමාන බව පෙන්වන්න ඕනේ. තුන්වෙනි කෝණය නිකම්ම සමාන වෙනවනේ. එහෙනම් බලන්න එක කෝණයක් නම් අපිට බොහොම පැහැදිලිව 40යි පොඩි ත්‍රිකෝණය 40යි ලොකු එකෙත් 40ක් තියෙනවා. අපි මේ 40 නම් කරමු ඒ ත්‍රිකෝණයේ තියෙන අකුරු වලින් R අකුරු මැදට දාලා DRS. DRS කෝණය සමාන වෙනවා ලොකු ත්‍රිකෝණයේ EFD කෝණයට. EFD කෝණයට. ඒක දත්තයට දීලා තියෙනවා. ඒ වගේම දැන් තවත් ත්‍රිකෝණ යුගලක් පෙන්වනවා නම් හරි නේද? තව එකක් තියෙනවද? තියනවා නේද? මොකද්ද? මම මේ ඩොට් එක තියෙන කෝණය පොඩි ත්‍රිකෝණයටත් අදාළයි ලොකු ත්‍රිකෝණයටත් අදාළයි. එහෙනම් පොදු කෝණයක් හැටියට ගන්න පුළුවන්. RDS කෝණය සමාන වෙනවා EDF කෝණයට. D අකුර මැද දෙකේම මේ. එතකොට මේකට අපි කියනවා පොදු කෝණය. එතකොට කෝණ දෙකක් සමාන වුණා. තුන්වෙනි කෝණය අනිවාර්යෙන් සමාන වෙනවා. ඉතින් අපි කැමති නම් මෙතන තුන්වෙනි කෝණය මෙතනනේ තුන්වෙනි කෝණය තියෙන්නේ. මම මේක පොඩි හැබැයි අනිවාර්යෙන් රූප සටහනේ තුන්වෙනි කෝණය අපි ලකුණු කර ගන්න ඕනේ. මේ ඉතිරි කෝණය මේකේ මේ ත්‍රිකෝණයේ ඉතිරි කෝණය මෙන්න මේකට සමාන වෙනවා. ඒක අපි මෙතන ලිව්වත් නැතත් ඒක අපේ රූපේ අපි ලකුණු කර ගන්න ඕනේ. මොකද පාදාතර අනුපාත ලියනකොට අපිට සමහර විට ඒ කෝණය ඕන වෙනවා. දැන් අපි මෙතන ලියමු. කැමති නම් ඒ කෝණ දෙක නම් කරලා ලියන්න පුළුවන්. දෙකක් ලිව්වත් ඇති. එම නිසා ත්‍රිකෝණ දෙක සමකෝණික වේ. ත්‍රිකෝණ දෙක උඩින් ලියලා තියෙනවානේ. ත්‍රිකෝණ දෙක සමකෝණික වේ. හොඳට අහගෙන ඉන්න. දැන් මේකේ පාදාතර අනුපාත ලියනකොට පොඩි ත්‍රිකෝණයේ පාද තුන මේ තුන, ලොකු ත්‍රිකෝණයේ පාද තුන මේ තුන. ඒතර මේ දෙක මේ තැන් දෙකක තියනවා කියලා හිතාගෙන තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. අපි කැමති නම් අපි උඩට ගමු ත්‍රිකෝණ දෙකෙන් කැමති ත්‍රිකෝණයක් උඩට ගත්ත හැකි. හරයට අනිත් ත්‍රිකෝණයේ පාද. හරිද? මම ගන්නවා මේ DRS කියන ත්‍රිකෝණය. DRS කියන ත්‍රිකෝණයේ පාද උඩට ගන්නවා. DEF කියන ත්‍රිකෝණයේ පාද යටට ගන්නවා. එහෙනම් මම ගන්නවා ඉස්සෙල්ලම පොඩි ත්‍රිකෝණයේ මේ 5 කියන පාදයේ උඩට ගන්නවා. ඊට අනුරූප ලොකු ත්‍රිකෝණයේ පාදේ තෝරන්නේ කොහොමද? මේ 5ට අනුරූප ලොකු ත්‍රිකෝණයේ පාදේ තෝරන්නේ කොහොමද? හරිද? කොහොමද?
පහ තියෙන්නේ ඉරි දෙකේ කෝණයට ඉදිරියෙන්නේ. එහෙනම් මේකේ ඉරි දෙකේ කෝණයට ඉදිරියෙන් තියෙන ලොකු ත්‍රිකෝණයේ පාදය වෙන්නේ මේක. මේකේ මේ කැල්ල දන්නේ නැහනේ. එහෙනම් මම මේ පහ තෝර ගැනීමේ තේරුමක් නැති වෙනවා. ඒකින්ද මම පහ අයින් කරලා පොඩි ත්‍රිකෝණයේ 4 කියන පාදේ තෝරගන්නවා. දැන් බලන්නකෝ මේ 4 කියන පාදය තියෙන්නේ 40 කෝණයට ඉදිරියෙන්. පොඩි ත්‍රිකෝණයේ 40 කෝණයට ඉදිරියෙන්. එහෙනම් ලොකු ත්‍රිකෝණයේ 40 කෝණයට ඉදිරියෙන් තියෙන්නේ x ධන 5. පැහැදිලිද? x ධන 5. එතකොට දැන් x හොයන්න නම් මේ දෙකම දැන් දන්නේම වෙන්න ඕනේ. නැත්නම් x හොයන්න බැරි වෙනවා. දැන් බලන්න පොඩි ත්‍රිකෝණයේ 9 උඩට ගන්නවා. ඊට අනුරූප මොකද්ද? මේ පොදු කෝණයට ඉදිරියෙන් තියෙන 9 නම් ලොකු ත්‍රිකෝණයේ පොදු කෝණයට ඉදිරියෙන් තියෙන 15න් බෙදන්න. දැන් බලන්න මේක ගත්තාම නොදන්න පද එකයි තියෙන්නේ නේ. එහෙනම් ඔය තෑගි හරස් ගුණිතේ දාලා 9න් ගුණ කරනවා x ධන 5. ඒ වගේම 15 4න් ගුණ කරනවා 60යි. ඊට පස්සේ දැන් හරස් මේ වරහන් ඉවත් කරලා දැන් x වෙලා දෙමු අපි. ඊට ඉවරයි ගන්න. 9යි x ධන 9 45යි සමානයි 60යි. එතකොට 9x සමාන වෙනවා 60න් 45ක් අඩු වෙනවනේ 45 හැ පැත්තට යනකොට. ඒතර 60න් 45ක් අඩු කරාම කෙලින්ම 15 ලියමු නේද? නේද? 45ක් අඩු කරලා 15ක් ලියුවා. ඊට පස්සේ දෙපැත්තම අපි 9න් බෙදා ගමු. එතකොට අපිට x වලට උත්තරයක් ගන්න පුළුවන්. 3ෙන් කැපෙනවා. 3 3යි 3 5යි. එතකොට 5 3ෙන් බෙදුවාම 1යි 5ට 3 1යි ඉතුරු දෙක අපි 3ෙන් 2යි කියලා ලියමු. දැන් මේවා දශම කරන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. දශම කරොත් එන්නේ 1.666 දිගටම එන්නේ. එතකොට වැටීමක් කරන්නත් සිද්ධ වෙනවා. එහෙනම් හරි නේද ඒ ගාන? අපි යන් තව ගානකට. මේ තියන්නේ අපේ දෙවෙනි ගාන. මේකෙත් ඔයගලන්ට පේනවා ත්‍රිකෝණ දෙකක් තියෙනවා. එකක් PST කියන ත්‍රිකෝණය, අනිත් එක PQR කියන ත්‍රිකෝණය. මේකේ මුල් කොටසින් කියන්නේ මේ ත්‍රිකෝණ දෙක සමකෝණික බව පෙන්වනවා. ඒ සඳහා සමාන්තර රේඛා දෙකක් තියෙනවා සහ මේ පාද කීපයක් දීලා තියෙනවා. අපිට හොයන්න තියෙන්නේ A සහ B. ඒක අපි අනුරූප පාද අතර අනුපාත සමානයි කියන එකෙන් හොයමු. දැන් අපි ඉස්සෙල්ලම දැන් මේ ත්‍රිකෝණ දෙක සමකෝණික කරගන්න එකේ සමාන කෝණ දෙකක් පෙන්වන්න. අපිට පුළුවන් මේකේ සමාන කෝණ තියනවාද මේ ත්‍රිකෝණ දෙකේ? මෙන්න මේ කොණයට මේ කෝණය සමාන වෙනවද නැද්ද? මොන කෝණ දේවට කියන්නේ? අනුරූප කෝණ නේද? මේ කෝණ දෙක අනුරූප කෝණ. ඒ වගේම අපි බලමු තව කෝණයක්. දැන් මේකේ අපිට පුළුවන් මෙන්න මේ කෝණ දෙකත් සමානයි නේද? මෙන්න මේ කෝණ දෙක. මේ කෝණ දෙකත් සමානයි. එතන මේ කෝණ දෙකත් අනුරූප කෝණ. කෝණ දෙකක් ඇතිනේ අපිට. සමකෝණිකයි කියන්නේ. ඕනම් පොදු කෝණයක් තියෙනවා. ඉතින් මේ කෝණ තුනෙන් කැමති දෙකක් ලියත හැකියි. මේක පොදු කෝණය හැටියට ගන්න. දැන් බලන්න PST ත්‍රිකෝණයේ PST කියන ත්‍රිකෝණේ අපි දැන් ඉස්සෙල්ලා A නේ හොයන්න ඕනේ. අපි A තෝරගමුකෝ. ඒතර PST ත්‍රිකෝණේ A එහෙනම් ඊට අනුරූප PQR ත්‍රිකෝණේ මොකද්ද? PST ත්‍රිකෝණයේ A තියෙන්නේ පොදු කෝණයට ඉදිරියෙන් නම් මේ PQR ත්‍රිකෝණයේ පොදු කෝණයට ඉදිරියෙන් තියෙන්නේ කීයද? 4. 4ෙන් තමයි බෙදන්නේ. එතකොට දැන් මේ පැත්තේ දන්න පාද දෙකක් එන්න ඕනේ නේද? නැත්තම් ඒ හොයන්න බෑනේ. එහෙමනම් අර මේ පැත්ත ගත්තොත් එහෙම B තියෙන හින්දා මේ පැත්ත තෝරගමු. එහෙනම් මේ PST කියන ත්‍රිකෝණයේ 6 තෝරගමු. උඩට ඒ 6 තියෙන්නේ තනි ඉර කෝණයට ඉදිරියෙන් පොඩි ත්‍රිකෝණයේ. එහෙනම් ලොකු ත්‍රිකෝණයේ තනි ඉර කෝණයට ඉදිරියෙන් තියෙන්නේ 6යි 2යි කීයද? 8. 6යි 2යි 8. ඒතර අපි මේ PT PR කියලා
අකුරු වලින් ලියන්න නැතුව අපිට පුළුවන් කෙලින්ම ඒ අදාළ ඉලක්කම් ලියලා පියවර ගන්න අඩු කරගන්න. ආයි බලමු. A බෙදුවේ පොදු කෝණයට ඉදිරියෙන් තියෙන A බෙදුවේ පොදු කෝණයට ඉදිරියෙන් තියෙන 4න් මේ තනීර කෝණයට ඉදිරියෙන් තියෙන 6 බෙදුවේ තනීර කෝණයට ඉදිරියෙන් තියෙන 8. හරස් කුටේ දැම්මොත් 8යි A සමානයි 6ක් 4 24යි. දෙපැත්තම අපි 8ෙන් බෙදුවොත් A සමානයි 3ක් කියලා අපිට ලැබෙනවා. ඒ වගේම දැන් B හොයන්න ඕනේ. B හොයන්න දැන් අපි A උදව් කරගන්න. දැන් A හෙව්වනේ 3යි කියලා. ඒතර A වැරදිලා තිබ්බොත් Bත් වරදිනවනේ. මේ අපි මේ 3යි කියලා අරගෙන ගන්න හැදුවොත්. ඒකින්ද අපි එහෙම නොගෙන මෙහෙම ගමු. පොඩි ත්‍රිකෝණේ 5 PST PST ත්‍රිකෝණේ පාද මෙතනින් ගමු. PQR ත්‍රිකෝණේ පාද මෙතනින් ගමු. එතකොට PST කියන ත්‍රිකෝණේ 5 කියන පාදය අපි බෙදමු. ඒ 5 තියෙන පාදයේ තියෙන ඉරි දෙකේ කෝණ ඉදිරියෙන්. එහෙනම් ලොකු ත්‍රිකෝණේ ඉරි දෙකේ කෝණෙට ඉදිරියෙන් තියෙන්නේ 5 ධන B. 5 ධන B. ඒ වගේම පොඩි ත්‍රිකෝණේ මේ PST කියන ත්‍රිකෝණේ 6 කියන පාදය අපි බෙදන්නේ කීයෙන්ද? ඉස්සෙල්ලා වගේම ලොකු ත්‍රිකෝණේ මේ පාදෙන්නේ තනීර කෝණ ඉදිරියෙන් තියෙන 6යි 2යි 8යි. හරි. එතකොට අපිට පුළුවන් මෙතනින් B හොයාගන්න. එතකොට හරස් කෘතිය දැම්මොත් 6 ගුණ කරන්න ඕනේ 5 දාන B වලින් සමානයි 8 වරක් 5 40යි. ඊට පස්සේ අපි වරහන් ඉවත් කරගමු. 6 වරක් 5 30යි දාන 6 වරක් B 6යි B සමානයි 40යි. එතකොට 6යි B සමාන වෙනවා 40න් 30ක් අඩු වෙනවා. 40න් 30ක් අඩු වුණාම කීයද? කෙලිම අඩු කරලා දාමු අපි 10යි. මේ 30 එහා පැත්තට ගිහලා අඩු කරලා 10ක් දාමු. 40න් 30ක් අඩු කරා. ඊට පස්සේ දෙපැත්තම අපි 6ෙන් බෙදමු. ඒතර අපිට B වලට උත්තරයක් ගන්න පුළුවන්. මේක කැපෙනවා 2 3යි 2 5යි. ඉස්සෙල්ලා වගේම 5 බෙදීම 3 එන්නේ. එතකොට 5ට 3 ඒවා 1යි. ඉතුරු දෙක අපි 3ෙන් 2යි කියලා ලියමු. සෙන්ටිමීටර්. එතකොට A වලට 3යි B වලට 1යි 3ෙන් 2යි කියලා අපිට මේ රූප සරහනට අනුව එනවා. සමකෝණික ත්‍රිකෝණවල මොකද වෙන්නේ? අනුරූප පාද අතර අනුපාත සමාන වෙනවා. අනුරූප පාද තෝරා ගැනීමේදී ඒ සමාන කෝණවලට ඉදිරියෙන් තියෙන පාද සමාන කෝණවලට ඉදිරියෙන් තියෙන පාද ඔය විදිහට අපි තෝරගන්න ඕනේ. මේ අපේ තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ මෙන්න මේ විදිහට රූප සටහනක් දීලා මෙන්න මේ AG පාදයේ 12යි CG පාදයේ 6යි GE පාදයේ 2යි BD පාදයේ 9යි හොයන්න තියෙන්නේ මේ x හොයන්න තියෙනවා. ඒ වගේම y හොයන්න තියෙනවා. ඒ අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි ළමයි මෙහෙම රූපයක් දීලා මේකේ තියෙනවා සමකෝණික ත්‍රිකෝණ යුගල් දෙකක් නම් කරන්න කියලා. සමකෝණික ත්‍රිකෝණ යුගල් දෙකක්. එතකොට තව දීලා තියෙන දත්තයක් තියෙන සමාන්තර රේඛා මෙතන තනි ඊතලයේ ගහලා තියෙනවා. ඒ වගේම ඊතල දෙක බැගින් ගහලා තියෙන සමාන්තර රේඛා යුගලකුත් තියෙනවා. ඉතින් සමාන්තර රේඛා තියෙනවා නම් අනිවාර්යෙන් අනුරූප කෝණ, ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ එහෙම ගැන දන්නවනේ. රයිට්. අපි බලමු අපි සමකෝණික ත්‍රිකෝණ දෙයක් නම් කරන්න ඉස්සෙල්ලා සමකෝණිකද කියලා රූප සටහනේ තොරතුරු ලකුණු කරලා ඉන්න ඕනේ. බලන්න මේ ත්‍රිකෝණයයි ගත්තොත් මේ කෝණය පොදු කෝණය වෙනවා නේද? ඒ වගේම මෙන්න මේ කෝණයට මේ කෝණය අනුරූප කෝණ වෙනවා. ඒ වගේම මේ කෝණයට මේ කෝණය අනුරූප කෝණ වෙනවා. ඉතින් බලන්න අනුරූප කෝණ යුගල් මෙතනත් යුගලක් තියෙනවා, මෙතනත් අනුරූප කෝණ යුගලක් තියෙනවා, පොදු කෝණෙකුත් තියෙනවා. කෝණ තුනම අපිට සමානයි කියලා කියන්න පුළුවන්. අපි කෝණ දෙකක් සමානයි කිව්වනම් ඇති. අපි ඒවා මෙතන පෙන්වන්න ඕනේ. සමකෝණික ත්‍රිකෝණ යුගල් දෙකක් නම් කරන්න නෙදීන්නේ. නම් කරන්න විතරයි. හැබැයි රූපේ සමාන කෝණ ලකුණු කරගන්න ඕනේ. අපේ අර XY සෙවීම සඳහා යන්න නම්. එහෙනම් එක යුගලක් තෝරගත්තා අපි. එකක් ACG ත්‍රිකෝණය.
ACG ත්‍රිකෝණය හා අනිත් එක ADB ත්‍රිකෝණය. ඒතර ඔන්න එක යුගලක් හරි. තව යුගලක් තියනවාද බලමු. මේ ත්‍රිකෝණ දෙක ගමු. ඒකෙත් සමාන්තර රේඛා තියෙන හින්දා ඔයගලන්ට පේනවා මෙන්න මේ කෝණයට ඉරි 3ක් ගහන මම මෙන්න මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා අනුරූප කෝණවලින්. මේ පැත්තෙනුත් මම කතිර ලකුණ දාලා එක කෝණයක් ලකුණු කරන්නම් මෙතන. එතකොට මේ කෝණ දෙකත් අනුරූප කෝණ වෙනවා. එතකොට මේ කෝණය ඩොට් දෙකක් මම තියන්නම් ඒක පොදු කෝණය වෙනවා. එතකොට මේකේ කෝණ තුන කතිර කෝණයයි ඉරි 3යි ඩොට් 2යි අනිත් එකෙත් කතිර කෝණයයි ඉරි 3යි ඩොට් 2යි. එතකොට කෝණ තුන සමානයි. ඒක සමකෝණික බව පෙන්වන්න තියලා තිබ්බනම් අපිට ඒ කෝණ සමානයි කියලා ලියන්න වෙනවා. මෙතන මේ ත්‍රිකෝණ දෙක නම් කරමු දැන්. එකක් BGE ත්‍රිකෝණය හා අනිත් එක BAF ත්‍රිකෝණය. BAF ත්‍රිකෝණ. එතකොට ඔන්න යුගල් දෙක හරි. දැන් අපිට හොයන්න තියෙන්නේ x සහ y. x සෙවීම සඳහා අපි මේ යුගල තෝරගමු. එතකොට ළමයි දැන් මේ ත්‍රිකෝණ දෙක තැන් දෙකක තියෙනවා කියලා හිතන්න ඕනේ. පොඩි ත්‍රිකෝණයේ පාද 3 මේ 3, ලොකු ත්‍රිකෝණයේ පාද ලියනකොට මේ 3 ලියන්න ඕනේ. හරි. එක පාදයක් x දාන 12, අනිත් පාදේ 9, අනිත් පාදය AD. AD අපිට වැඩක් වෙන්නේ නැහැ නේද? මෙතනත් AC අපිට වැඩක් වෙන්නේ නැහැ. මේ 6 තියෙනවා 12 තියෙනවා. එහෙනම් අපි දැන් මම මෙතන අරන් තියනවා ACG ත්‍රිකෝණය පොඩි ත්‍රිකෝණයේ පාද උඩට ගන්න ඕනේ. ADB කියන්නේ ලොකු ත්‍රිකෝණයේ පාද යටට ගන්න ඕනේ. එහෙනම් අපි තෝරගමු. පොඩි ත්‍රිකෝණයේ 12 කියන පාදේ තෝරගත්තොත් පොඩි ත්‍රිකෝණයේ 12 කියන පාදේ තෝරගත්තොත් ඒ 12 තියෙන්නේ තනීර කෝණයට ඉදිරියෙන්. එහෙනම් ලොකු ත්‍රිකෝණයේ තනීර කෝණයට ඉදිරියෙන් තියෙන්නේ මොකද්ද? 12 දාන x නේද? පේනවද? මේ කෝණයට ඉදිරියෙන් මේ ත්‍රිකෝණයේ මේ පාදේ තියෙනවා නම් මේ කෝණයට ඉදිරියෙන් ලොකු ත්‍රිකෝණේ තියෙන්නේ 12 දාන x වලින් තමයි බෙදන්න ඕනේ. හරි? පැහැදිලිද? ඊට පස්සේ පොඩි ත්‍රිකෝණයේ තව දැන් මෙතන දන්න පාද දෙකක්ම එන්න ඕනේ. ඒක මතක තියාගන්න x හොයන්න. එතකොට පොඩි ත්‍රිකෝණයේ 6 කියන පාදයේ ගත්තොත් උඩට 6 තියෙන්නේ පොදු කෝණයට ඉදිරියෙන්. එහෙනම් ලොකු ත්‍රිකෝණයේ පොදු කෝණයට ඉදිරියෙන් තියෙන්නේ කීයද? 9. අපිට පුළුවන් දැන් මේක විසඳලා x හොයන්න. හොයන් බලන්න හරස් ගුණිතය. 6 ගුණ කරන්න ඕනේ 12 දාන x වලින්. සමානයි 12 ගුණ කරන්න ඕනේ 9. හරිද? දැන් අපි වරහන් ඉවත් කරලා හදන්නත් පුළුවන්. අපි දෙපැත්තම 6ෙන් බෙදමු. දෙපැත්තම 6ෙන් බෙදුවොත් මේ පැත්ත 6 කැපිලා යනවා. එතකොට එන්නේ 12 දාන x. එහා පැත්තෙත් 6 කැපිලා යනවා. 12ට 2යි. අර 12 සරන් 9 හොයාගන්න උනේත් නෑ නේද? දැක්කද? එතන උත්තරේ 2 වරන් 9 18යි. එතකොට x සමානයි මේ ධන 12 එහා පැත්තේ යනකොට ඍණ 12 වෙනවා. 18න් 12ක් අඩු කරාම කීයද? සෙන්ටිමීටර 6ක් අපිට උත්තරේ ලැබෙනවා. හරි. ඉඩකඩ පොඩ්ඩක් සීමා කරගත්තා. මම 18 ඍණ 12 කියලා ලියන්නේ නැතුව කෙලින්ම 6 දැම්මා. හොඳේ? රයිට්. බෝඩ් එක ඉඩකඩ සීමා කරගන්න. ඊළඟට බලන්න මේ අනිත් ත්‍රිකෝණේ දැන් y හොයන්න ඉතින්. y හොයන්න නම් මේ ත්‍රිකෝණය පොඩි එකයි ලොකු එකයි. අපි සමකෝණික කරානේ. රයිට්. එහෙනම් y හොයන්න නම් මම පොඩි ත්‍රිකෝණේ පාද උඩට ගන්නවා කියලා මෙතන ලියලා තියෙනවා. බලන්න BGE ත්‍රිකෝණේ පාද උඩට Tamanට කැමති නම් මේ දෙකම හරු කරගත්තට කමන්නේ නැහැ. හොඳේ? මම පොඩි ත්‍රිකෝණේ 2 කියන පාදය බෙදනවා. ඊට අනුරූප පොදු කෝණයට ඉදිරියෙන් තියෙන්නේ y වලින්. ඒ y හොයන්න යන්නේ. එහෙනම් මේ දෙකම දැන් දන්න පාද දෙකක් වෙන්න ඕනේ නේ. තේරුණා? එහෙනම් පොඩි ත්‍රිකෝණේ අනි දන්න පාදේ මොකක්ද අනිත් එක? x දන්නව නේද? x අපි හොයාගත්තා කීයද? 6යි කියලා හොයාගත්තා ඈ. එතකොට පොඩි ත්‍රිකෝණේ 6 බෙදන්න ඕනේ. ඒ කියන්නේ x බෙදන්න ඕනේ. මම 6 දැම්ම කෙලින්ම හොයාගත්තු 6 x වෙනුවට. 6 බෙදන්න ඕනේ. මේ 6 තියෙන්නේ ළමයි මේ කතිර කෝණයට ඉදිරියෙන්. එහෙනම් මේ කතිර කෝණයට ඉදිරියෙන් තියෙන ලොකු ත්‍රිකෝණයේ පාදය ඇවිල්ලා 12යි 6යි එකතු වෙලා එන්නේ. 12යි 6යි කීයද? 18යි. එතකොට 18යි. තේරුණාද? ඒ කියන්නේ AB පාදයනේ ගන්න ඕනේ. මේ කෝණයට ඉදිරියෙන් තියෙන ලොකු ත්‍රිකෝණය. AB පාදයේ 12යි අතන x කියන්නේ 6යි 12යි 6යි 18යි. ඊළඟට දැන් හරස් ගුණිතේ දාමු. මෙතන අපිට කපා ගන්නත් පුළුවන් ඕනනම්. 6 ව 3ක් 18යි. අද හරස් ගුණිතේ දැන් මම කෙලින්ම y
එකෙන් ගුණ කළාම y දෙවරක් 3 6යි කියලා අපිට උත්තරේ ලැබෙනවා. රයිට්. ඔය විදිහට අපිට පුළුවන් බලන්න මේ රූප සටහන දැක්ක ගමන් ඔයගොල්ලෝ බය වුණොත් වැඩි අපරාධ නේද? සමකෝණික ත්‍රිකෝණ දැනුම පාවිච්චි කරන්න ඕනේ. රයිට්. දැන් ළමයි සමකෝණික ත්‍රිකෝණ ප්‍රමේය අපි දන්නවනේ මොකද්ද? ත්‍රිකෝණ දෙකක් සමකෝණික වේ නම් ඒවායේ පාද අතර අනුපාත සමානයි කියලා නේ. දැන් බලන්න මේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. එක් ත්‍රිකෝණයක පාද 3 තවත් ත්‍රිකෝණයක පාද 3ට සමානුපාතික වේ නම් ඒ ත්‍රිකෝණ දෙක සමකෝණික වේ. ඒ කියන්නේ අර අපේ ප්‍රමේය විලෝමය. එක් ත්‍රිකෝණයක පාද 3 තවත් ත්‍රිකෝණයක පාද 3ට සමානුපාතික වේ නම් ඒ ත්‍රිකෝණ දෙක සමකෝණික. සමකෝණික ප්‍රමේය මොකද්ද? සමකෝණික ත්‍රිකෝණ දෙකක් නම් අනුරූප පාද අතර අනුපාත සමාන වෙනවා. විලෝමය මොකද්ද? අනුරූප පාද අතර අනුපාත සමාන වෙනවා නම් ඒ ත්‍රිකෝණ දෙක සමකෝණික වෙනවා. දැන් මම මෙතන ත්‍රිකෝණ ඇඳලා තියෙනවා 6ක්. ABC DEF GHI ඔය විදිහට ත්‍රිකෝණ 6ක් ඇඳලා තියෙනවා. ඒවායේ පාද ඔක්කොම දීලා තියෙනවා. පාද 3ම දීලා තියෙනවා. හැම එකකම සමකෝණික ත්‍රිකෝණ යුගල් තෝරන්න. එහෙනම් මේවායේ අනුරූප පාද සමාන අනුරූප පාද අතර අනුපාත සමාන වෙන ත්‍රිකෝණ යුගල් ටික තෝරන්න ඕනේ. ඒතර අපි මේක ලියනකොට අනුපාතය කුඩා පාදයේ ඉඳලා පිළිවෙලට අපි ආරෝහණ පිළිවෙලට පද 3 ලියුවොත් මේකේ 2ට 3ට 4 2 අණු 3 අණු 4 මේක තවදුරටත් සුළු වෙන්නේ නැති ඉඳ උත්තරේ මේකයි. තවත් කොහේ හරි මේ ත්‍රිකෝණයකට තිබ්බොත් 2ට 3ට 4 අනුපාතයක් එන විදිහටම අන්න ඒ දෙක තමයි එතකොට සමකෝණික. අපි බලමු මේක. පොඩි මේක 4 ඊළඟ එක 5 ඊළඟ එක 4.5 ඊළඟ එක 5. ඒතර අපි ලියුවොත් 4 අණු 4.5 අණු 5. ඔහොමනේ තියෙන්නේ. එතකොට දැන් අපි කොහොමද මෙතන දශමයක් තියෙනව නේද? දශමේ නැති කරගන්න ඉපේ ඔක්කොටම ඉස්සෙල්ලා අනුපාතය සරල කරගන්න. දශමයක් එක දශම ස්ථානයක් ඉඳ 10න් ගුණ කරොත් 45 කරගත්ත හැකිනේ මේක. එහෙනම් අපි මේ පද තුනම 10න් 40 අණු 45 අණු 50. දැන් ඔහොම එනවා අපිට. 10න් ගුණ කරා 10න් ගුණ කරා 10න් ගුණ කරා. දැන් මේක තව පොඩ්ඩක් සුළු වෙනවා. පහේව කීයද? පහේව 8යි. පහේව කීයද? 9යි. පහේව 10යි. එතන මේකට උත්තරේ එන්නේ මේක. හරි? 8ට 9ට 10යි. මේ දෙක එතකොට සමකෝණික නැහැ. ඊළඟ එක බලමු. ඒකේ පොඩි මේක 8 9 10 පිළිවෙලට ගත්තොත් 8 9 10. ඒක සුළු වෙන්නේත් නැහැ ඊට වඩානේ. මෙතන තියෙනවා 8 9 10 දැක්කද? දැන් මේ දෙක සමකෝණිකයි. පැහැදිලිද? මේ ත්‍රිකෝණ දෙක සමකෝණිකයි. මේකයි මේ ත්‍රිකෝණ දෙක ඔන්න එක යුගලක් තෝරගත්තා. දැන් අපි මේකටෙන් බලන්න. මේකේ පොඩිම පාදයේ 6 9 10.5. 6 9 10.5. අපි මෙතනත් ඉස්සෙල්ලා කරපු විදිහටම මේ දශමේ නැති කරගන්න 10න් ගුණ කළා වගේ මෙතනත් 10න් ගුණ කරමු. 60 90 60යි 90යි 105ක් වෙනවනේ. එතකොට මේ ඔක්කොම පහෙන් බෙදමු. පහේව 12යි. පහේව 1ක් 5යි. හතරක් ඉදිරිය 40ට පහේව 8යි. මේකට පහේව 100ට පහේව 20යි නම් 21ක් තියෙනවා. තවත් ටිකක් සුළු වෙනවනේ. 6ෙන් බෙදෙනවා කීයද? 3ෙන් බෙදෙනවනේ. 3ඒව 4යි 12ට 3ඒව 6යි 18ට 3ඒව 7යි 21ට 4ට 6ට 7 මේක ඔයක්වත් නෑ නේද ආවේ නෑ. ඊළඟට බලන්න මේක පොඩි මේක 4 6 8 4 6 8 සුළු කරාම එනවා 2 අණු 3 අණු 4. අන්න එතකොට තව යුගලක් අහුණා. මේකත් 2 3 4 මේකත් 2 3 4. එතකොට දැන් මේ යුගල තියෙනවා මේ යුගල තියෙනවා අනිවාර්යෙන් එහෙනම් මේ යුගල විය යුතුයි නේද? බලමු මේක සුළු කරලා.
පොඩි මේක 10 15 17.5. ඊට නම් මදි වගේ නේ. 10 15 10.5. 10න් ගුණ කරොත් 100 150 105. දහය 15 17.5. මෙතන 17.5. එතන මෙතනට එන්නේ 175. හරි නේද? දැන් 25 4යි 25 6යි 25 කීයක් තියෙනවද? 7ක් තියෙනවා. 4ට 6ට 7. එතකොට 4ට 6ට 7 4ට 6ට 7. එහෙනම් දැන් සමකෝණික යුගල් තේරුවද? ABC ට සමකෝණික වෙන්නේ 2ට 3ට 4 MNO. DEF ට සමකෝණික වෙන්නේ 8 9 10 GHI ත්‍රිකෝණය. ඒ වගේම JKL ත්‍රිකෝණයට සමකෝණික වෙන්නේ 4 6 7. ඒ කියන්නේ PQR ත්‍රිකෝණය. යුගල් තුනක් තියෙනවානේ. අභ්‍යාස මාලාවේ ගානක් නේ. පැහැදිලිද? එහෙනම් අනුරූප පාද අතර අනුපාත සමාන නම් ඒක තෝරගන්නකොට මම ලියපු ක්‍රමයක් පොඩ්ඩක් මතක තියාගන්න. දැන් කුඩාම පිළිවෙලට කුඩාම පාදයේ ආරෝහණ පිළිවෙලට පාද තුන ලියාගත්තාම එතකොට මේකෙත් ආරෝහණ පිළිවෙලට පාද තුන ලියාගත්තාම එතකොට ඉස්සෙල්ලා තියෙන පාදෙට ඉස්සෙල්ලා තියෙන පාදේ තමයි මේ එහෙම අනුරූප පාද හැටියට තෝරගන්න. හොඳේ? ඔව්. ඊළඟ ගාන හැටියට මෙන්න මේ වගේ රූපයක් දීලා තියෙනවා. මේ ABE කියන ත්‍රිකෝණයේ 20 AB පාදය 15 AE පාදය සහ ඊට පස්සේ මෙතනින් මේ වගේ ත්‍රිකෝණයක් මෙහෙම ඇඳලා ඒකේ මේ සම්පූර්ණ පාදය එතකොට 10යි මේ කැල්ල 8යි මේ කැල්ල 2යි කියලා වෙන් කරලා තියෙන ඒ විදිහට තමයි මෙතන ත්‍රිකෝණය හැදෙන්නේ. මෙතන 6යි මෙතන 4යි. රයිට්. අපිට කියනවා පළවෙනි කොටසෙන් මේ රූප සටහනට අනුව AB පාදයයි CD පාදයයි සමාන්තර බව පෙන්වන්න. මෙන්න මේ පාද දෙක සමාන්තර බව පෙන්වන්න. ඇත්තටම අපි දැන් මොකද කරන්න ඕනේ? මේ පාද දෙක සමාන්තර බව පෙන්වන්න නම් අනිවාර්යෙන් ඒකාන්තර කෝණ සමාන වෙන්න එපේ. මේ කියන්නේ මේ කෝණයට මේ කෝණය සමානයි කියලා ඔප්පු කරන්න එපේ අපි. ඒතරේ මේ දෙක සමාන වුණොත් මේ රේඛා දෙක සමාන්තර වෙනවා. ඉසඩ් අකුරේ මුල. මේ මුළු දෙක සමාන වුණොත් මේ රේඛා දෙක සමාන්තර. ඒ කියන්නේ අපි දැන් මේ කෝණ දෙක සමාන කරගන්න නම් මොකද කරන්න ඕනේ? දැන් අපි කල්පනා කරමු. විභාගයට මේ ගාන ආවොත් අපිට පාඩම දෙන්නේ නැහැ නේ මොකද්ද කියලා. අපිට එතකොට මේ මොන පාඩමෙන්ද මේ ගාන කියලා තර්ක කරලා ගන්නත් වෙනවා. ඉතින් ඒ වෙලාවට මොකද කරන්නේ? මේ ත්‍රිකෝණයේ පාද තුනම දන්නවා. මේ ලොකු ත්‍රිකෝණයේ පාද තුනම දන්නවා. නේද? එතකොට අපි මේ ත්‍රිකෝණ දෙකේ පාද අතර අනුපාත සමාන වුණොත් මේ ත්‍රිකෝණ දෙක සමකෝණික වෙනවා. හරිද? එහෙනම් සමකෝණික ත්‍රිකෝණ දෙකක් නම් ඒ කෝණ අපිට ඊට පස්සේ තෝරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ ඉස්සරම් බලමු BCD ත්‍රිකෝණය ගත්තොත් ඒකේ පාද තුන මොකක්ද? අර ඉස්සල ගානේ හැදුවා වගේ 4යි 6යි 8යි පිළිවෙලට ලිව්වොත් 4 අණු 6 අණු 8. ඒකත් පොඩ්ඩක් සුළු කරොත් 2 අණු 3 අණු 4. දෙකෙන් බෙදුවා ඔක්කොම ටික. ඔන්න ඒකේ පාද අතර අනුපාත ආවා. ලොකු එකේ තෝක ආව නම් හරි නේද? 2ට 3ට 4ට. බලමු ලොකු ත්‍රිකෝණේ මේ පාදේ 15යි මේ පාදේ 10යි. 10 තමයි පොඩිම පාදේ. 8යි 2යි 10යි. 10යි 15යි 20යි. 10 අණු 15 අණු 20. පහෙන් බෙදුවොත් 5 2යි 5 3යි 5 4යි. රයිට්. එහෙනම් වැඩේ හරි. 2ට 3ට 4 2ට 3ට 4. ලියනවා මෙහෙම. පාද අතර අනුපාත සමාන නිසා පාද අතර අනුපාත සමාන නිසා මොකද වෙන්නේ? පාද අතර අනුපාත සමාන නිසා ත්‍රිකෝණ දෙක සමකෝණික වේ. ත්‍රිකෝණ දෙක
සමකෝණික වේ. පාද අතර අනුපාත සමාන නිසා ත්‍රිකෝණ දෙක සමකෝණික වේ. එහෙනම් එම නිසා මේකේ මොකද වෙන්නේ? සමකෝණික වේ. දැන් එහෙනම් සමකෝණිකයි නම් අපි සමාන කෝණ තෝරමු. දැන් ඇත්තටම අපි දැන් මේ සමාන්තරයි කියන්නේ අපි ඉස්සෙල්ලා තීරණය කරා මෙන්න මේ කෝණ දෙකනේ සමාන කරගන්න ඕනේ. උන් බලන්න දැන් CDB කෝණයට සමාන කෝණය මොකද්ද? එම නිසා CDB කෝණයට සමාන කෝණය මේ ත්‍රිකෝණයේ මේ 6 කියන පාදයට ඉදිරියෙන් තියෙන කෝණය නේද? 6 කියන පාදයට ඉදිරියෙන් තියෙන කෝණය. ඒතර බලන්න මෙන්න මෙතන මේ මැද 6 කියන පාදයේ මැද තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් අනිත් ත්‍රිකෝණයේ මැද තියෙන පාදය මොකද්ද? 15 නේද? අපි අනිත් ත්‍රිකෝණයේ 15ට ඉදිරියෙන් තියෙන කෝණය තමයි හොයන්න ඕනේ. මේ බලන්න 15ට ඉදිරියෙන් තියෙන කෝණය මේ 6ට ඉදිරියෙන් තියෙන කෝණයයි 15ට ඉදිරියෙන් තියෙන කෝණය මේක. ඒ කියන්නේ ABE කෝණය සමාන වෙන්නේ ABE කෝණයට. හරිද? දැන් තේරුණාද? 6 කියන අරකින් අපි මේ අපිට අවශ්‍ය කරන කෝණය තියෙන්නේ 6 කියන පාදයට ඉදිරියෙන්. ඒතර අපි මැද තියෙන්නේ 6 අර ආරෝහණ පිළිවෙලට ලිව්වෙන්ද දැක්කද? මැද තියෙන්නේ 6 මේකේ මැද තියෙන්නේ 15. එහෙනම් අනිත් ත්‍රිකෝණේ පාදය 15 කියන පාදයට ඉදිරියෙන් තියෙන කෝණය තමයි අපි අනුරූප කෝණය හැටියට තෝරගන්නේ. එහෙනම් දැන් ලියනවා ඒකාන්තර කෝණ සමාන වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කෝණ දෙක සමාන වෙලා තියෙනවා මෙන්න මේ දෙක. එම නිසා ඒකාන්තර කෝණ සමාන නිසා ඒකාන්තර කෝණ සමාන නිසා මොකද වෙන්නේ? මේ පාද දෙක සමාන්තර වෙනවා. AB සමාන්තර වෙනවා CD ට. ඔප්පු වෙනවා කාරණය. AB සමාන්තර වෙනවා CD ට. හරි. ඊළඟට අපෙන් අහනවා මෙහෙම. ඒ රූපයේ අපිට කියනවා ඒගොල්ලෝ මෙහෙම. මේ CD පාදය මෙහෙමම මෙතනට දික් කරොත් F දක්වා. ඊට පස්සේ තමයි මම මේක දික් කරන්නේ. නැත්නම් ඔයගොල්ලන්ට ඊරි වැඩි වෙලා මේක පැටලෙන්නේ. CD පාදයේ F දක්වා දික් කළොත් අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? AF දිග කීයද? AF දිග කීයද? මේ 15 කියන්නේ මේ සම්පූර්ණ පාදේනේ 15 කියන්නේ. 15 කියන්නේ සම්පූර්ණ පාදය. එතකොට අපෙන් අහන්නේ AF. හරිද? එහෙනම් අපි කොහොමද AF හොයන්නේ? AF පාදේ හොයන්නේ කොහොමද? කියන්න බලන්න. අපි EF හොයාගත්තොත් 15න් ඒ කෑල්ල අඩු කරලා මේක හොයාගන්න පුළුවන් නේ. අපි හිතන්නකො EF තාවේ 3යි කියලා. එතකොට මේ පාදේ එනවා 15න් අර 3 අඩු කරාම 12ක් කියලා. ඒ විදිහට අපි මේ පාදය හොයාගත්තොත් මොකද මේ කෑල්ල අපිට හොයාගන්න විදිහක් නැහැ. එතනින් මේ කෑල්ලෙන් ත්‍රිකෝණයක් හැදෙන්නේ නැහැ. නමුත් මෙතන තියෙනවානේ ත්‍රිකෝණ දෙක. මේ දෙක සමකෝණිකද? මේ ත්‍රිකෝණ දෙක සමකෝණිකද? එහෙම නැත්නම් මෙහෙම බලන්නකො. දැන් මේ දෙක අපි දැන් සමාන්තරයි කියලා ඔප්පු කරානේ. ඒතකොට අපි දැන් මේක එක පැත්තෙන් කල්පනා කරන්න ඕනේ. සමාන්තරයි කියලා ඔප්පු කරානේ මේ දෙක. මේ ඔප්පු කරලා තියෙන්නේ. එහෙනම් ළමයි අපිට සමකෝණික කරගන්න ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මේ ඩබල් හෝ මේ මෙතන පොඩි ත්‍රිකෝණයේ මේ ලොකු එකයි. මේ කෝණය දෙකටම පොදුයි නේද? දැන් අපි ඔප්පු කරලා තියෙනවා මේ රේඛා දෙක සමාන්තරයි කියලා මම නිල් පෑනෙන් ලකුණු කළා. මොකද අපි ඔප්පු කරගත්ත කාරණය වෙන වර්ණකින් දැක්කුවා. දැන් කලින් මම මේක ලකුණු කරලා තිබ්බා නම් ඒක ඔප්පු කරන්න දෙයක් නැහැ නේ. දැන් ඔප්පු කරාට පස්සේ මම මේකේ ඊතල දෙකක් ගැහුවේ. දැන් එතකොට මෙන්න මේ කෝණ දෙක සමාන වෙනව නේද? අනුරූප කෝණ. ඒ වගේම අපිට පුළුවන් මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා ගන්න. එතනත් සමාන්තරයෙන් අනුරූප කෝණ දෙක. ඒ කියන්නේ ළමයි දැන් අපිට සමකෝණික ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මොකද්ද? AFD ත්‍රිකෝණයයි AFD ත්‍රිකෝණය හා EAB ත්‍රිකෝණය. EAB කියන ත්‍රිකෝණය සමකෝණික ත්‍රිකෝණ දෙකක්නේ. සමකෝණික වේ. සමකෝණික වේ.
දැන් මේ දෙකේ අනුරූප පාද අතර අනුපාත තෝරගමු. එහෙනම් අපි EF පාදේ තෝරගමුකෝ උඩ ත්‍රිකෝණේ. EF පාදේ බෙදන්න ඕනේ මොකෙන්ද? මේ ත්‍රිකෝණයේ EF පාදේ තියෙන ඉරි දෙකේ කෝණයට ඉදිරියෙන්. එහෙනම් ලොකු ත්‍රිකෝණයේ ඉරි දෙකේ කෝණයට ඉදිරියෙන් තියෙන්නේ 15 නේ. 15. දැක්කද? තේරුණා? ඊළඟට මේ ත්‍රිකෝණයේ දෙක කියන පාදේ තෝරගමුකෝ උඩට. ඒක තියෙන්නේ තනීර කෝණයට ඉදිරියෙන්. එහෙනම් තනීර කෝණයට ඉදිරියෙන් ලොකු ත්‍රිකෝණයේ තියෙන්නේ 8යි 2යි කීයද? 10යි. හරිද? මේ පාදයට අනුරූප වෙන්නේ 15. මේ පාදයට අනුරූප වෙන්නේ ලොකු ත්‍රිකෝණයේ 10. හරි. දැන් අපිට පුළුවන් EF හොයන්න. EF අපි උක්ත කරොත් හරස් ගණිතය දාන්න නැතුව EF උක්ත කරොත් එතකොට මෙතන දෙකෙන් කපලා දැම්ම මේ බෙදීම 15 එහා පැත්තට අරන් ගියාම ගුණ කිරීම 15 වෙනවා. ඒතර පහේ ඒවා කීයද? 3යි. උත්තරේ සෙන්ටිමීටර් 3යි. එතකොට මේ ආවේ EF පාදේ. EF පාදේ සෙන්ටිමීටර් 3 නම් එහෙනම් AF පාදේ කීයද? 15න් අර 3 අඩු කරාම 12යි. එහෙනම් අහන ප්‍රශ්නය AF නේ. AF දිග සමානයි කීයද? එතකොට 15න් 3ක් අඩු කරාම 15න් 3ක් අඩු කරාම උත්තරය සෙන්ටිමීටර 12යි. එතකොට EF පාදෙට අපිට සෙන්ටිමීටර 12ක් ගන්න පුළුවන්. දැක්කද දැන් සමකෝණික ත්‍රිකෝණ වල අනුරූප පාද තෝරගන්න හැටි නේද? ඒ සමාන කෝණ වලට ඉදිරියෙන් තියෙන පාද තෝරගන්න ඕනේ. මේ කෝණෙට ඉදිරියෙන් 2 නම් මේ කෝණෙට ඉදිරියෙන් තියෙන්නේ 8යි 2යි 10යි. ඒ විදිහට. මෙන් අපේ ඊළඟ ගාන. රූප සටහනක් දීලා තියෙනවා. මේ රූප සටහනේ P මෙතන Q. ඍජුකෝණී ත්‍රිකෝණයක් ABC කියන්නේ B මුල්ල 90යි. මෙතන P මුල්ල 90යි. අපිට කියනවා පළවෙනි කොටසෙන් ABC කියන මෙන්න මේ ලොකු ත්‍රිකෝණයයි PQC කියන මෙන්න මේ පොඩි ත්‍රිකෝණයයි සමකෝණිකයි කියලා පෙන්වන්න. එහෙනම් ඉතින් කෝණ දෙකක් සමාන කරගමු නේද? ලොකු ත්‍රිකෝණයේ මේ B මුල්ල 90යි පොඩි ත්‍රිකෝණයේ P මුල්ල 90යි කියන එක අපිට එතන කෝණයක් ගන්න හැකියි. ඒක අපි ඉස්සෙල්ලාම ලියමු. ABC කෝණය සමාන වෙනවා QPC කෝණය. මේ දෙකම 90යි. නේද? දත්තයට දීලා තියෙන්නේ. ඊළඟට තව කෝණයක් බලමු. තව එකක් කියන්න බලන්න. ලොකු ABC ත්‍රිකෝණය සහ මේ ත්‍රිකෝණය ගත්තොත් තව කෝණයක් සමානව තියෙනවා නේද? මොකද්ද? මම මේ ඩොට් එක තියෙන C කෝණය පොඩි ත්‍රිකෝණයටත් වළංගුයි ලොකු ත්‍රිකෝණයටත් වළංගුයි. එහෙනම් පොදු කෝණයකුත් තියෙනවා. PCQ පොඩි එකේ PCQ සමාන වෙන ලොකු එකේ ACB. ඒක පොදු කෝණය. එතකොට තුන්වෙනි කෝණය නිකම්ම සමාන වෙනවා නේ. ඒක අපිට මෙතන ලිව්වත් එකයි නැතත් එකයි. දැන් කෝණ දෙකක් සමාන කරගෙන තියෙනවා. ඒකින්ද මේ ත්‍රිකෝණ දෙක දැන් සමකෝණික. හැබැයි අපි අපේ රූපයේ අපි මෙතන ලිව්වත් නැතත් ඉතිරි කෝණයට පොඩි සංකේතයක් දාගන්න ඕනේ. ඉතිරි කෝණය දැන් පොඩි එකේ ඉතිරි කෝණය මේක. ලොකු එකේ ඉතිරි කෝණය මෙන්න මේක. ඒතර ඒ කෝණ දෙක සමාන වෙනවා කියලා අපි රූපේ ලකුණු කරගත යුතුයි. මොකද පද අතර අනුපාත ලියනකොට ඒ කෝණයත් ඕන වෙනවනේ අපිට. දැන් අපි මෙතන ලියනවා එම නිසා ත්‍රිකෝණ දෙක සමකෝණික වේ. ත්‍රිකෝණ දෙක සමකෝණික වේ. right. එතන ABC හා PQC නේ සමකෝණික කරන්න ඕනේ ත්‍රිකෝණ දෙක. ඒක මෙතන ලිව්වත් හොඳයි ඈ. ත්‍රිකෝණ දෙක නම් කරලා මෙතන ලිව්වත් හොඳයි. එතන තියෙන හින්දා මෙතන මෙහෙම ලිව්වත් ඇති. ඊළඟට සාධනය කරලා පෙන්වන්නලු දෙවෙනි කොටසෙන් මේ පාද අතර අනුපාත තුන සමානයි කියලා. හොඳට බලන්න මේ QC පාදේ මොන ත්‍රිකෝණෙද තියෙන්නේ? පොඩි ත්‍රිකෝණ. මේ උඩ තියෙන පාද තුන පොඩ්ඩක් බලන්න. QC, PQ පොඩි ත්‍රිකෝණය. PC පොඩි ත්‍රිකෝණය.
ඒතර බලන්න යට තියෙන පද තුන දිහා. AC කියන්නේ ලඝු ත්‍රිකෝණේ පාදය. AB කියන්නේ ලඝු ත්‍රිකෝණේ පාදය. නේද? BC කියන්නේ ලඝු ත්‍රිකෝණේ පාදය. ඒ කියන්නේ පොඩි ත්‍රිකෝණේ පාද උඩ ලඝු ත්‍රිකෝණේ පාද යට. ඉතින් දැන් අපි සමකෝණික ත්‍රිකෝණ කරගෙන තියෙන හින්දා අපි මෙතන ලියනවා මොකද්ද මේක හදන්න දෙයක්වත් නැහැ ඇත්තටම. අපි ලියනවා ත්‍රිකෝණ දෙක සමකෝණික නිසා අනුරූප පාද අතර අනුපාත සමාන වේ. අනුරූප පාද අතර අනුපාත සමාන වේ. මේ ත්‍රිකෝණ දෙක සමකෝණිකින්ද අනුරූප පාද අතර අනුපාත සමාන වේ. ඉතින් අපි පොඩි ත්‍රිකෝණයේ පාද සහ ලඝු ත්‍රිකෝණයේ පාද තෝරලා බලමු හරියට. කෙලින්ම මේ උත්තරේ එයි. බලන්න. පොඩි ත්‍රිකෝණයේ QC පාදයට සමාන පාදේ තෝරන්න. QC තියෙන්නේ 90 මුල්ලට ඉදිරියෙන්. ලඝු ත්‍රිකෝණයේ 90 මුල්ලට ඉදිරියෙන් තියෙන්නේ AC. එතන තියෙනව නේද? ඊළඟට පොඩි ත්‍රිකෝණයේ PQ ගන්නකො. පොඩි ත්‍රිකෝණයේ PQ පාදයේ තියෙන්නේ මේ ඩොට් පොදු කෝණයට ඉදිරියෙන්. එහෙනම් ලඝු ත්‍රිකෝණයේ පොදු කෝණයට ඉදිරියෙන් තියෙන්නේ AB පාදේ නේද? පැහැදිලිද? මේ තියෙන්නේ. ඊළඟට පොඩි ත්‍රිකෝණයේ PC පාදයේ තෝරගන්න ඕන. PC පාදයේ තියෙන්නේ අර ඉතිරි කෝණයේ කතිර කෝණයට ඉදිරියෙන්. එහෙනම් අර ලඝු ත්‍රිකෝණයේ ඉතිරි කතිර කෝණයට ඉදිරියෙන් තියෙන්නේ BC. හරි? තේරුණාද? එතකොට අපිට මේ උත්තරේ නිකම්ම ඇවිල්ලා අපි මෙන්න මේක ලියනවට තමයි අපිට ලකුණ හම්බ වෙන්නේ. මොකද්ද? ත්‍රිකෝණ දෙක සමකෝණික නිසා අනුරූප පාද අතර අනුපාත සමාන වේ කියලා ලියන හින්දා තමයි අපිට මේ කොටසට ලකුණු හම්බ වෙන්නේ. මොකද මේ උත්තරේමනේ මෙතන ලියලා තියෙන්නේ. ඒකින්ද ඔයගොල්ලන්ට දැන් තේරෙනවද මේ ජ්‍යාමිතිය හරියට ඉගෙන ගන්න ඇත්තටම ජ්‍යාමිතිය අමාරු නෑ. මම මේ වීඩියෝස් දානකොටත් මට පේනවා ළමයි බලන්න අකමැති. මට පේනවනේ views ගන්න බැලුවාම. ඉතින් ඒ වුණාට ඔයගොල්ලෝ හරියට ඉගෙන ගන්න මේ කියන කාරණා ටික හරියට ඉගෙන ගත්ත ළමයට බලන ළමයි ඉන්නවා අනිවාර්යෙන් බලන ළමයි ඉන්නවා. ඒ අය නම් ගොඩම යනවා. ඒක මතක තියාගන්න. මේ ගානත් මම තෝරගත්තේ විශේෂ ගානක් හැටියට. අපිට මේ වගේ රූපයක් දීලා විභාගෙදී මෙන්න මේ වගේ එකක් අහන්න. එතකොට අපි ඉතලා රූපේ දිහා බැලුවොත් ABC කියන්නේ B මුල් 90ක් වන ඍජුකෝණික ත්‍රිකෝණයක්. මෙතන තියෙනවා මේ පැත්තටත් ඍජුකෝණික ත්‍රිකෝණයක් තියෙනවා මේ පැත්තටත් ඍජුකෝණික ත්‍රිකෝණයක්. එතන මෙතන ඍජුකෝණික ත්‍රිකෝණම තුනක් තියෙනවා. දැන් රූප සටහන හොඳට අවබෝධ කරගත්තා. එතකොට බලන්න දැන් AB වර්ගය සමානයි AD.AC බව. ඩොට් කියන්නේ මෙතන ಗುಣ කිරීම කියන එක. මතක තියාගන්න. AD පාදයේ ಗುಣ කිරීම AC පාදයේ කියන එක තමයි මේ ඩොට් එකේ තේරුම. දැන් ඔන්න විභාගය ආව වෙලාවට දැන් ඔන්න එකපාරට මේක දැක්ක ගමන් ඔයගොල්ලන්ට දැන් ඔන්න කරකෙන්න ගන්නෙ මොකද මේක මොන පාඩමටද මේක අදාළ වෙන්නේ? AB වර්ගයේ තියෙනවා. නිකන් සමහරුන්ට හිතෙන්න පුළුවන් AB වර්ගය අර පයිතගරස් සම්බන්ධ AB වර්ගයේ දාන BC වර්ගයේ සමානයි AC වර්ගයේ පයිතගරස් සම්බන්ධ වැඩක් නැහැනේ. AC වර්ගයක් මෙතන ඇත්තෙත් නැහැනේ. ඒතර අපි මේක සමකෝණික ත්‍රිකෝණ පාඩමට තමයි සම්බන්ධ වෙන්නේ. දැන් අපි බලමු මේකේ තියෙන පාද මොනවද කියලා. AB වර්ගයේ තියෙනවා කියන එකේ තේරුම. AB වර්ගය කියන එකේ තේරුම මට කියන්නකෝ. AB වර්ගය කියන්නේ ළමයි මොකද්ද? AB දෙපාරක් ගුණ වෙනවා කියන එකනේ. ඒ කියන්නේ AB ගුණ කිරීම AB කියලා. ඒ කියන්නේ AB පාදය ගුණ කිරීම ආයෙත් AB පාදය. ඒ කියන්නේ මේ AB පාදය දෙපාරක් වෙනවා කියන එක. හරිද? අනිත් එක මොකද්ද? AD පාදය. මේ AD පාදයක් එනවා. හරිද? අනිත් පාදේ AC. මේ AC පාදයක් එනවා. පැහැදිලිද? දැන් මොනවද දැන් අපිට මේක ඕනේ නැහැ. හොඳේ? දැන් මේක ඕනේ නැහැ. දැන් මේ ඉරි ගහපු ටික බලන්න. අපිට අවශ්‍ය පාදේ මොකද්ද? AB දෙපාරක් ඕන වෙනවා. AD එකපාරක් ඕන වෙනවා. AC පාදේ එකපාරක් ඕන වෙනවා. හරි? දැන් එහෙනම් ඕගොල්ලෝ සමකෝණික කරගන්නා ත්‍රිකෝණ දෙක මොකද්ද? දැන් සිලෙක්ට් කරගන්න පුළුවන් නේද? AB පාදය එකක් අරගත්තොත්
AD පාදයට එක්ක ගත්තොත් එතකොට අපිට මේ ත්‍රිකෝණය එක ත්‍රිකෝණයක් හැටියට වෙන් කර ගන්න පුළුවන්. මොකද්ද? ABD ත්‍රිකෝණය. හා බලන්න AB තව එකක් ඉතුරුයි නේද? AB පාදයේ සහ AC පාදයේ අඩංගු ත්‍රිකෝණය මොකද්ද? ABC ත්‍රිකෝණය. වල මේ ත්‍රිකෝණ වල අපි බලමු සමකෝණික කරගන්න සමාන කෝණ දෙකක් තියෙනවද කියලා. තියෙනවද? මේ පොඩි ත්‍රිකෝණය ගත්තොත් 90 කෝණයක් තියෙනවා. ලොකු එක ගත්තත් 90 කෝණයක් තියෙනවා. පොඩි එකේ 90 කෝණය නම් කරන්නේ ADB. ලොකු එකේ 90 කෝණය නම් කරමු ABC. මේ දෙකම අංශක 90යි කියලා දීලා තියෙනවා. තව එක කෝණයක් අවශ්‍යයි. එතකොට ඉතිරි කෝණය නිකම්ම සමාන වෙනවා. තියෙනවා. ඔව් නේද? මම මේ ඩොට් එක තියෙන පොදු කෝණය මේ ත්‍රිකෝණයටත් අයිති මේ ABC ත්‍රිකෝණයටත් අයිති. එහෙනම් පොඩි ත්‍රිකෝණයේ අකුරු වලින් නම් කරමු මේ කෝණය BAD කියලා. ලොකු ත්‍රිකෝණයෙන් නම් කරමු මේ කෝණය BAC කියලා. ඒකට පොදු කෝණය. right පොදු කෝණය. එහෙනම් ඉතිරි කෝණය දැන් ආයෙ මෙතන ලිව්වත් එකයි නැතත් එකයි ඒක අනිවාර්යෙන් සමාන වෙනවා. කෝණ දෙකක් සමානයි. හැබැයි මේකේ ඉතිරි කෝණය අපි ලකුණු කරගන්න ඕනේ. හරිද? මොකද්ද දැන් මේ පොඩි ත්‍රිකෝණය ගත්ත ඩොට් එක සහ 90 අයින් කරාම මේ කතිර ලකුණ ගහලා තියෙන කෝණය තමයි ඉතිරි වෙන්නේ. අනිත් ත්‍රිකෝණේ ලොකු එකේ නම් පොදු කෝණයයි මෙතන 90යි ගත්තාම එතන ඉතිරි වෙන්නේ මෙන්න මේ කෝණය. ඔන්න ඔය කෝණ දෙක තමයි ඉතිරි වෙලා තියෙන්නේ. ඔය දෙකක් සමාන වෙනවා ඔටෝ. දැන් ලියනවා මෙතන. එම නිසා ABD ත්‍රිකෝණය හා ABC ත්‍රිකෝණය සමකෝණික වේ. සමකෝණික වේ. දැන් අපි අනුරූප පාද අතර අනුපාත ලියන්නයි සූදානම්. මෙතන ලියලා තියෙනවා. එම නිසා අනුරූප පාද අතර අනුපාත සමාන වේ. හරිද? දැන් ළමයි බලන්නකෝ මම දැන් කරපු උත්තර වැට්ටිය. මේක මේ පාද තියෙන තැන් බලලා ඉවරලා මේක අමතක කරා. ඊට පස්සේ බැලුවේ මේ ඉරි ටික දිහා විතරයි. ඉරි ටික දිහා බලාගෙන ගිහිල්ලා මේ ත්‍රිකෝණ දෙක සමකෝණික කරගෙන ඉවර වෙලා දැන් අපි අනුරූප පාද අතර අනුපාත ලියන්නයි යන්නේ. හරිද? ඒත් අපි මේක දිහා බලන්න ඕනේ නැහැ. අපි මේ ඉරි දිහාම බලමු. හරිද? හොඳයි මට කියන්න මම දැන් මේක ත්‍රිකෝණ දෙක මොකද්ද? එකක් ABD අනිත් ලොකු එකේ පාද යටට ගමු ඈ. ABC ත්‍රිකෝණයේ පාද යටට ගමු. දැන් පාද අතර අනුපාත ලියමු. මට අවශ්‍ය කරන පාද විතරයි මම තෝරගන්නේ. හරිද? ඔන්න මම තෝරගන්නවා පොඩි ත්‍රිකෝණේ මේ උඩ තියෙන පොඩි ත්‍රිකෝණේ. පොඩි ත්‍රිකෝණයේ AB පාදයට අපිට තියෙනවනේ එකපාරක්. පොඩි ත්‍රිකෝණයේ AB පාදය තියෙන්නේ අංශක 90 මුල්ලට ඉදිරියෙන්. පොඩි ත්‍රිකෝණයේ 90 මුල්ලට ඉදිරියෙන්. එහෙනම් ලොකු ත්‍රිකෝණයේ 90 මුල්ලට ඉදිරියෙන් තියෙන්නේ මොකද්ද? ලොකු ත්‍රිකෝණයේ 90 මුල්ලට ඉදිරියෙන් තියෙන්නේ මොකද්ද? AC නේද? AB බෙදීම AC. right? දැන් පොඩි ත්‍රිකෝණයේ අනිත් පාදේ අපි ගන්න පාදේ මොකද? AB ගත්තානේ. පොඩි ත්‍රිකෝණේ අපි ගන්න ඕනේ දැන් මේ අපි ඉර ගහලා තියෙන AD පාදය. හරිද? මේ AD පාදය තියෙන්නේ මේ කතිර ලකුණ ගහපු අර ඉතිරි කෝණයට ඉදිරියෙන්නේ. එහෙනම් ලොකු එකේ කතිර ලකුණ ගහපු පාදයට ඉදිරියෙන් තියෙන ලොකු ත්‍රිකෝණය මොකද්ද? AB. දැක්කද ඒක ඉතිරි කෝණයට කතිර ගහලා ලකුණු කරපු එක අපිට ඕන වුණා නේද? මේ කතිර ලකුණට ඉදිරියෙන් තියෙන්නේ AD, මේකේ කතිර ලකුණ කෝණයට ඉදිරියෙන් තියෙන්නේ ලොකු එකේ AB. දැන් බලන්න හරස් කුංචේ දාලා AB වලින් ගුණ කළාම AB වර්ගය එනවා. මේ දෙක ගුණ කළාම AD පාදය ගුණ කිරීම AC පාදය. ඒ කියන්නේ AD.AC කියලා එන උත්තරේ එනවා. හරි? උත්තරේ ගැන මෙයා වෙන්න එපා අපි ගාන හරියට හදාගෙන යන්න ඕනේ. දැක්කද ලස්සන ගානක්නේ? සමකෝණික ත්‍රිකෝණ පාඩම. එහෙනම් අපි සමකෝණික ත්‍රිකෝණ මේ විදිහට ලස්සනට අවසන් කරන්න පුළුවන් ලස්සන ගානක් හදලා එහෙනම් මම අද දවසේ ඔයගොල්ලන්ගෙන් සමුගන්නටයි සූදානම. අවසාන වශයෙන් මට මතක් කරන්න ඕනේ අද මගේ YouTube නාලිකාවට අලුතෙන් කවුරු හරි සම්බන්ධ වෙලා ඉන්නවා නම් රතු පාට subscribe button එක ඔබලා
ඊට පස්සේ ලැබෙන බෙල් අයිකන් එකට ඕල් දෙන්න. එතකොට මම නැවත දිගටම මම දානවා වීඩියෝස්. එතකොට ඔයගොල්ලන්ට නොටිෆිකේෂන් හැටියට වීඩියෝ එක දාපු ගමන් ඔයගොල්ලන්ට පණිවිඩේ තමන්ගේ ෆෝන් එකට ලැබෙයි. එහෙමනම් සියලු දෙනාම වැඩි ගමන් බිමන් යන්න එපා. ඊටමත් අවදානන් සහගත කාලවකවානුවක් මේක. මමත් ගෙදරින් එළියට බහින්නේ. ඔයගොල්ලෝ වෙනුවෙන් මේ කැපවීම කරනවා ගෙදර ඉන්න කාලේ. ඉතින් සියලු දෙනාටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. ආයිබෝවන් වාසනාවන්.